අයිබෝන් ආදරණීය දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාරා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයේ ගිණුම්කරණය හැඳින්වීම කියන හතරවෙනි පාඩම. මේ තමයි 10 විෂය නිර්දේශයේ පාඩම් 12න් පළමු ගිණුම් කරන පාඩම. අපි කලින් සාකච්ඡා කරලා තියෙන්නේ පාසල තුල පන්ති කාමරය තුල කොමර්ස් පාඩම් පිළිබඳව. එතකොට දැන් මේ තමයි ගිණුම්කරණය ඉගෙන ගන්න පළවෙනි පාඩම. එතකොට දැන් ගිණුම්කරණය ගැන ඉගෙන ගන්නකොට ඔබ අහලා තියෙන විදිහට දැන් ගොඩක් අය මේ විෂයට බය වෙන්නේ මේ ගිණුම් කරන කොටසේදී. ඒකට හේතුව තමයි මේ ගිණුම් කරන කොටසේදී යම් ආකාරයකට ගණම් සකස් කිරීමක් කරන්න වෙනවා ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ නොතිබිච්ච. දැන් ඕක තමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ විෂයට එහෙම බයවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකත් සාමාන්‍ය විෂයක්. ඔබ යම් කිසි ක්‍රමයකට ගණන් සකස් කිරීමක් කරන්න තියෙනවා. එහි ක්‍රමවේදය තේරුම් ගත්තම මේක ඊටාම පහසුයි. එතකොට අපි බලමු මොකද්ද මේ ගිණුම්කරණය කියන්නේ. ඉස්සෙල්ලා මම සාමාන්‍ය අර්ථයෙන් කියලා දෙන්නම්. නිර්වචනය නෙමෙයි. දැන් ගිණුම්කරණයට අපිට කියනවා මෙහෙම. අපි ගෙදරක නිවසක සිදුවන ක්‍රියාවලිය ගත්තොත් මේ ගිණුම්කරණය සිදු වෙනවා. එක මෙහෙම හිතමු අපි. දැන් නිවසක බොහෝ වෙලාවට ගෘහමූලිකය වෙන්නේ තාත්තා. ඉතින් තාත්තා වැඩට යනවා, රැකියාවක් කරනවා බොහෝ වෙලාවට. ඉතින් ඒ රැකියාවෙන් ලැබෙන වැටුප මාසයේ අන්තිමට අම්මට ගෙනත් දෙනවා. ඉතින් අම්මා මොකද්ද කරන්නේ? මේ ලැබෙන මුදලෙන් වියදම් ටික කරනවා. අපි තුමු අම්මා ලැබිච්ච මුදල ලියනවා පොතක, වියදම් කරපු මුදල ලියලා මාස අවසානයේ නැත්නම් ඊළඟ කාල සීමාව වෙනකොට තාත්තට කියනවා මෙන්න මෙච්චර මුදලක් මට ඔයා ගෙනත් දුන්නා, මම මෙච්චර මුදලක් වියදම් කරා, දැනට මෙච්චර මුදලක් ඉතුරුයි. අපිට සරලව ගිණුම්කරණය කියලා ඔක කියන්න පුළුවන්. ඔහොම කියන්න පුළුවන්. එතකොට ඔබට වෙන සිදුවීමක් දිහා බලන්න. ඔබට සතිපතා හෝ මාසිකව හෝ දෛනිකව ලැබෙනවා ගෙදරින් යම් මුදලක්. අපි කියනවා පොකට් මනි කියලා කියන්නේ. ඒ මුදලෙන් ඔබ පන්ති ගාස්තු ගෙවනවා, කෑම සඳහා වියදම් කරනවා, බස් එකට වියදම් කරනවා, පොත්පත් ගන්න වියදම් කරනවා. එතකොට ඔබට ඉතිරි මුදල ගෙදරට ගිහිල්ලා මෙන්න මේ ඉතිරි මුදල කියලා දෙනවා. ඒකටත් අපිට ගිණුම්කරණය කියලා කියන්න පුළුවන් සරලව. නිර්වචනය නෙමෙයි. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ වගේම අපි ව්‍යාපාරයක් ගාවට ගියාම ඒ ව්‍යාපාරයේ විශාලත්වය දිහා බලලා අපි හිතනවා මේ ව්‍යාපාරේ කොයිතරම් ලාභ ලබනවා ඇද්ද? අන්නේ ලාභ සෙවීමේ ක්‍රමවේදී ගිණුම් කරලා කියලා කියන්න පුළුවන්. නිර්වචනය නෙමෙයි සාමාන්‍ය අර්ථයක්. අපි ව්‍යාපාරික භාෂාව ගිණුම් කරණය කියලා කියනවා. ව්‍යාපාරයේ හදවත ගිණුම් කරණය කියලා කියනවා. එක එක ආකාරයට මේක හඳුන්වනවා. නමුත් නිර්වචනය නෙමෙයි ඔය මම සඳහන් කරේ. ඒකට අපිට දැන් සරලව තේරුම් ගත්තොත් ව්‍යාපාරික ලාභ සෙවීමේ ක්‍රමවේදය අපිට ගිණුම්කරණය කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ගිණුම්කරණය අත්‍යවශ්‍ය වෙනවා. ගිණුම්කරණය ව්‍යාපාරයකට මෙතරම් අත්‍යවශ්‍ය වෙන්නේ ගිණුම්කරණය සිදු කරන්නේ නැතුව ව්‍යාපාරයක් කිරීම එතරම් ප්‍රශස්ත වෙන්නේ නැහැ. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ ගිණුම්කරණය සම්බන්ධයෙන්. ඉතින් අපි දැන් යමක් ඉගෙන ගන්නකොට නිර්වචනයක් ඉගෙන ගන්නවානේ. ඒ නිර්වචනය ගැන අපි සාකච්ඡා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු මේ ගිණුම්කරණයේ පියා කවුද? ගිණුම්කරණයේ පියා ලෙස අපි හඳුනාගන්නේ ඉතාලි ජාතික ලූකා පැසියෝලි. අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මේ ගිණුම්කරණයේ නිර්වචනය ඔබේ 10 ශ්‍රේණියේ පෙළපොතට අනුව. මේ ගිණුම්කරණයට නිර්වචන ගණනාවක් තියෙනවා. ඒ අතරින් මම තෝරගත්ත ඔබේ පෙළපොතේ නිර්වචනය මේක ඔබ පාඩම් කරගන්න ඕන විභාගයට අහනවා. ඉතින් ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්ම ඇති පාර්ශවවලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. මොකක්ද එහෙනම් ගිණුම්කරණය කියන්නේ? ව්‍යාපාරයක් කෙරෙහි ඇල්ම ඇති පාර්ශවවලට. ඔබ දන්නවා ව්‍යාපාරයක් වටේ ඇල්ම ඇති පාර්ශවයන් 10ක් ඉන්න බව අපි 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේදී සාකච්ඡා කරා. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගණකරුවන්, මූල්‍ය ආයතන, ප්‍රජාව, අනාගතාචකයන් ඒ ආදි වශයෙන්. එතකොට දැන් ගිණුම්කරණය මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න ප්‍රයෝජනවත් වන තොරතුරු සපයනවා. ඕක තමයි ගිණුම්කරණය. අපි උදාහරණයක් ගමු. දැන් ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයක් තමයි රජය. රජයට ගිණුම්කරණය ඕනේ. ඇයි? ව්‍යාපාරයක් උපයා ගන්නා ලාභය මත රජය බදු අය කිරීමක් සිදු කරනවා. එතකොට ගිණුම්කරණයෙන් තමයි ලාභ සොයලා දෙන්නේ. ඒ නිවැරදි ලාභ සොයලා දුන්නේ නැත්නම් රජයට බදු අය කර ගැනීමක් කරන්න විදියක් නැහැ. ඒතකොට අන්න බලන්න ඇල්මැති පාර්ශවවලට තීරණයක් ගන්න
තොරතුරු ඕන වුණා. ඒ තොරතුරු සපයන්න ගිණුම්කරණයෙන් ඔන්න ඕක තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. මේක පාඩම් කරගත යුතුයි. එහෙනම් ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවලට තීරණ ගන්න ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීම. අපි ඕක ගිණුම්කරණය කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න යන්නේ ගිණුම්කරණය සම්බන්ධයෙන් තියෙනවා වර්ග කිරීම. දැන් ගිණුම්කරණය ගත්තම ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ඒ කළමනාකරණ ගිණුම්කරණය තුල පිරිවැය ගිණුම්කරණයක් තියෙනවා. එතකොට ගිණුම්කරණය විශාල විෂය කොටසක්. ඒක අපි මූල්‍ය ගිණුම්කරණය ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණය යටතේ පිරිවැය ගිණුම්කරණය කියලා වර්ග කරන්න පුළුවන්. එතකොට ඔබේ විෂය නිර්දේශයේ තියෙනවා 10 ශ්‍රේණි පාඩම් 12ක්. පාඩම් 12න් පාඩම් 9ක් ගිණුම් කරන පාඩම්. ඒ ගිණුම් කරන පාඩම් 9ම අයිති වෙන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය කියන කොටසට. ඒතර මොකද්ද මේ මූල්‍යමය ගිණුම්කරණය කියලා කියන්නේ? මූල්‍යමය ගිණුම්කරණය කියලා කියන්නේ මූල්‍යමය තොරතුරු සැපීමට පවතින ගිණුම්කරණය. දැන් අපි දන්නවා කොරෝනා තත්ත්වයක් එක්ක අපි බැංකු වලින් ව්‍යාපාරිකයන් බැංකු වලින් ගත්ත ණයට ගෙවා ගන්න අමාරුයි. ඇයි ව්‍යාපාරකට සිදු වෙන්නේ නැහැනේ. එතකොට අන්න ව්‍යාපාරිකයට අවශ්‍ය වෙනවා කොයිතරම් බැංකුවෙන් අරන් තියනවද? කොයිතරම් ගෙවල් ඉවරද? කොයිතරම් ගෙවන්න තියෙනවද? අපි තුන් බැංකුවෙන් ලක්ෂ 100ක ණයක් ගත්තා. ලක්ෂ 60ක් ගෙවලා ලක්ෂ 40ක් තව ගෙවන්න තියෙනවා. ඒක මූල්‍ය තොරතුරක්. එහෙනම් අන්න මූල්‍යමය තොරතුරු සැපීමට පවතින ගිණුම්කරණය අපි මූල්‍ය ගිණුම්කරණය කියලා හඳුනා ගන්නවා. එහෙනම් ඔන්න ගිණුම්කරණය අපිට ওই විදිහට වර්ග කිරීමකට ලක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න යන්නේ ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ඇයි අපිට ගිණුම්කරණය ඕන වෙන්නේ? ගිණුම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද? අපි ඉස්සෙල්ලාම බලමු ගිණුම්කරණයේ අවශ්‍යතාවය. ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ ව්‍යාපාර ඒකකයේ කෙරෙහි ඇල්මැති පාර්ශවවලට තීරණ ගන්න ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමට. එහෙනම් ගිණුම්කරණය මොකටද ඕන වෙන්නේ ව්‍යාපාරයකට? ව්‍යාපාර ඒකකයේ කෙරෙහි ඇල්මැති පාර්ශවයන් ඉන්නවා, අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් වගේ අන්න ඒ අයට තීරණ ගන්න තමයි මේ ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ. එහෙනම් ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ ව්‍යාපාර ඒකකයේ කෙරෙහි ඇල්මැති පාර්ශවලට තීරණ ගන්න. තීරණ ගන්න දැන් අපිට තොරතුරක් ඕනේ. තොරතුරු සැපීම තමයි මේ ගිණුම්කරණයෙන් සිදුවන්නේ. රයිට්. එතකොට අපි දන්නවා ඇල්මැති පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. අපි 10ක් සාකච්ඡා කරා. ඒ 10න් අපි ගත්තොත් හිමිකරුවන්, අහිමියන්, ගණුකරුවන්, රජය, ඒ ආදී පාර්ශවයන්ට යම් යම් තීරණ ගන්න තොරතුරු සැපීම තමයි මේ ගිණුම්කරණයෙන් සිදුවන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඇල්මැති පාර්ශවවලට තීරණ ගන්න විවිධ තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට ගිණුම්කරණයේ නිර්වචනය, ගිණුම්කරණයේ අවශ්‍යතාවය, ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ පොඩි පොඩි වෙනස්කම් ඇරෙන්න බොහොම එකම කාරණාවක් තමයි මේ තුල අපි සාකච්ඡා කරන්නේ. එතකොට ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි පුතේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවවලට තීරණ ගන්න විවිධ තොරතුරු සැපීම. එතකොට මේ විවිධ තොරතුරු සැපීම සිදුවන්නේ ගිණුම්කරණයෙන්. අන්න අපි කියනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියලා. එතකොට ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මත තවත් උපාරමුණු 4ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ උපාරමුණු 4 තමයි පළවෙනි උපාරමුණ ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන දැන ගැනීම. ව්‍යාපාරයක් ප්‍රමාණවත් ලාභයක් උපයා තියනවද කියලා දැනගන්න අපිට ගිණුම්කරණය ඕන. මොකද මේ ප්‍රමාණවත් ලාභය කියන්නේ? ප්‍රමාණවත් ලාභය කියලා කියන්නේ දැන් අපි හිතමු ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂ 100ක මුදලක් යොදවනවා. ලක්ෂ 100ක මුදලක් යොදවනකොට ලැබෙන ලාභය රුපියල් 100 නම් ප්‍රමාණවත් නෑනේ. ඒතර අපි මේ ගිණුම්කරණය මගින් යෙදූ මුදල සහ ලැබෙන ප්‍රතිලාභය ලැබෙන ලාභය සාපේක්ෂව ගණනය කරනවා මේකේට සූත්‍රය දාගෙන. ඒතර අපිට ඒ තුලින් දැනගන්න පුළුවන් වෙනවා අපි ලැබූ ලාභය ප්‍රමාණවත්ද නැද්ද කියලා. අන්න එහෙනම් ගිණුම්කරණයේ තවත් උපාරමුණක් බවට පත් වෙනවා. දෙවෙනි උපාරමුණ තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද? මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ හිතන්න ව්‍යාපාරයේ ලක්ෂ 10ක් තියෙනවා ව්‍යාපාරයේ වත්කම්. ඒ වත්කම් ලක්ෂ 10න් ලක්ෂ 9ක්ම අයිති වෙන්නේ බැංකුවට. ලක්ෂ 1යි ව්‍යාපාරයට අයිති වෙන්නේ. දැන් මේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද? නැහැනේ. අන්න එහෙනම් මේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද කියලා දැනගන්න ව්‍යාපාරයට ගිණුම්කරණය අවශ්‍ය වෙනවා. ඒකත් අරමුණක් බවට පත් වෙනවා. තුන්වෙනි අරමුණ තමයි උපරමුණ තමයි නීතිමය අවශ්‍යතා ඉටු කිරීම. දැන් ඔබ තේරුම් ගත යුතු ඔබට මතක ඇති අපි ව්‍යාපාර සංවිධාන
ගණනාවක් සාකච්ඡා කරා. ඒ අතරින් සංස්ථාපිත සමාගම් ඔබට මතක ඇති. සංස්ථාපිත සමාගම් සඳහා බලපාන නීතිය පනත් තමයි 2007 අංකහත් දරන සමාගම් පනත. එතකොට මේ සමාගම් පනතෙන් අපිට නියම කරලා තියෙනවා අනිවාර්යයෙන්ම සංස්ථාපිත සමාගමක් නම් ගිණුම් වාර්තා සකස් කළ යුතුයි. එහෙනම් අන්න අපිට ගිණුම්කරණය ඕන වෙනවා. ගිණුම්කරණය උපාරමුණක් වෙනවා. නීතිමය අවශ්‍යතා ඉටු කිරීම. හතරවෙනි එක තමයි ගනුදෙනු අමතක වීම, අතපසු වීම ආදිය තුලින් සිදුවෙන්න පුළුවන් අවාසි අවම කරලා මූල්‍ය කටයුතු ක්‍රමවත් කිරීම. ඒ කියන්නේ දැන් අපි ගිණුම්කරණය නිසියාකාරයෙන් කරන්නේ නැතුව ඔහේ ගනුදෙනු මතක තියා ගන්නවා. සමහරලාට කොල කෑලක ලියනවා. මේක අවිධිමත්. මේක අපිලිවෙලයි. මේක අමතක වෙනවා. අපි නැත්තම් ලියන්නේ නැතුව මතක තියාගන්න උත්සාහ කරනවා. ඒතකොට අමතක වෙනවනේ. හැබැයි අපි ගිණුම්කරණය කරනකොට මේ ගනුදෙනු දින අනුපිරට සටහන් වෙනවා. ඒක හරිම ක්‍රමවත්, හරිම විධිමත්, අමතක වෙන්නේ නැහැ, අතපසු වෙන්නේ නැහැ. ඒ හරහා මූලික කටයුතු ක්‍රමවත් වෙනවා. අන්න ඒකත් ගිණුම්කරණේ උපාරමුණක් බවට පත් වෙනවා. එහෙනම් අපි ගිණුම්කරණේ ප්‍රධාන අරමුණ දන්නවා, උපාරමුණු 4ක් දන්නවා. මේක ඔබ මතක තබා ගැනීම කරන්න. නැත්නම් ඔබට විභාගයේදී ගැටලුවට විසඳුම් සැපීමේදී ප්‍රශ්නයක් බවට පත් වෙනවා මේ අමතක වීම තුල. එහෙනම් අපි සාකච්ඡා කරා ඔය කියන කාරණා. තව ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙනවා. දැන් අපි දන්නවා මේ ගිණුම්කරණය වගේ සිදුවන්නේ ව්‍යාපාරය වටා ඉන්න ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න ප්‍රයෝජනවත් වන තොරතුරු සපයනවා. ඒක හරියට ඔබ පිළිබඳව තීරණයක් ගන්න ඔබේ දෙමව්පියන්ට ඔබේ පාසලේ විභාග තීර ලබා දෙන ප්‍රගති වාර්තාව වුණනේ. ඒ වගේ. එතකොට ඇල්මැති පාර්ශ්වයන්ටත් තීරණයක් ගන්න මේ ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්න ඕන. ඒ තොරතුරු සපයන්නේ මූල්‍ය ප්‍රකාශන කියන වාර්තා පදනම් කරගෙන. මූල්‍ය ප්‍රකාශ කියන වාර්තා පදනම් කරගෙන. එතකොට ව්‍යාපාරයක ගිණුම්කරණය මගින් මේ ඇල්මැති පාර්ශ්වයන්ට විවිධාකාරයේ තොරතුරු සපයනවා. ඒ තොරතුරු සපයන්නේ අර මූල්‍ය ප්‍රකාශන කියන වාර්තා පදනම් කරගෙන. එතකොට ඒ මූල්‍ය වාර්තා මූල්‍ය ප්‍රකාශන පදනම් කරගෙන තමයි ඇල්මැති පාර්ශ්වයන් යම් යම් තීරණයන් ගන්නෙ. පැහැදිලිනේ? එතකොට මේ මූල්‍ය ප්‍රකාශන හදන්න අපිට අවශ්‍ය වෙනවා ගනුදෙනු. අන්න ඒ නිසා අපි කියනවා මූල්‍ය ප්‍රකාශනවල පදනම ව්‍යාපාර ගනුදෙනු කියලා. මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශනවල පදනම ව්‍යාපාර ගනුදෙනු වෙනවා. ඒ වගේම ගිණුම්කරණය කියන ක්‍රියාවලියක් නම් ඒ ක්‍රියාවලිය තුල කොටස් තුනයි යෙදවුම්, ක්‍රියාවලිය සහ නිමෙවුම. එහෙනම් ගිණුම් කරන ක්‍රියාවලියේ නිමෙවුම වෙන්නේ මූල්‍ය ප්‍රකාශන. ඒ නිමෙවුම හදන්න යෙදවුම් ලෙස අපි භාවිතා කරන්නේ ගනුදෙනු. ඒ කියන්නේ ගනුදෙනු නැතුව ගිණුම්කරණයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී පදනම් වෙන්නේ ගනුදෙනු. ගනුදෙනු නැතුව අපිට ගිණුම්කරණයක් කරන්න බෑ. ඒක හරියට පාන් හදන්න පාන් පිටි ඕන වගේ ගිණුම්කරණය සිදු කරන්න ගනුදෙනු ඕන. අන්න ඒ නිසා අපි කියනවා මූල්‍ය ප්‍රකාශන පදනම වෙන්නේ ව්‍යාපාර ගනුදෙනු කියලා. දැන් ඔබ දන්නවා ගනුදෙනු නැතුව ගිණුම්කරණයක් කරන්න බෑ. එතකොට අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ ගනුදෙනු කියන තවත් අපේ මේ කොටසේ මේ පාඩමේ මාතෘකාවක්. ඒතර ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? දැන් ඔබ කඩේකට ගිහලා රුපියල් 100ක් තියලා භාණ්ඩ ගන්නවා. මේක ගනුදෙනුවක්. කොහොමද මේක ගනුදෙනුවක් උනේ? ඔබේ ගාව තිබිච්ච රුපියල් 100 කියන සම්පත ව්‍යාපාරට ගියා. ව්‍යාපාරේ තිබිච්ච පොත කියන සම්පත ඔබේ ගාවට ආවා. අපි මේකට කියනවා ගනුදෙනුවක් කියලා. එතකොට මතක තියාගන්න ඕනේ ඔයා මේ ගනුදෙනුවක් කියලා කියන්නේ අපි නිර්වචනය ලෙස ගත්තොත් ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශව නැත්නම් විවිධ පාර්ශව අතර සිදුවන සම්පත් හුවමාරුව. ඔබේ ගාව තිබිච්ච මුදල් කියන සම්පත ව්‍යාපාරට ගියා. ව්‍යාපාරයේ තිබිච්ච පොත කියන සම්පත ඔයා ගාවට ආවා. ඕකට අපි කියනවා ගනුදෙනුවක් කියලා. මේකත් ඔබ මතක තබා ගත යුතුයි. මේකත් විභාගයට අහනවා. එහෙනම් අපි නැවතත් බලමු මොකද්ද පුතේ ව්‍යාපාරයක ගනුදෙනුවක් කියන්නේ? ව්‍යාපාරය සහ වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හුවමාරු වීම තමයි ගනුදෙනුවක් ලෙස අපි හඳුනා ගන්න. ඒතර ඔබ මතක තබා ගත යුතුයි ඒක හොඳින්ම. ඒකත් අපිට විභාගයට බොහෝ වෙලාවට අහන ප්‍රශ්නයක්. දැන් ව්‍යාපාරයේ ගනුදෙනු වලට උදාහරණ ගමු. රුපියල් 50000ක බැංකුවෙන් ණයක් ගන්නවා. රුපියල් 20000ක භාණ්ඩ මිලදී ගන්නවා. රුපියල් 40000ක භාණ්ඩ අත්පිට මුදලට විකුණනවා. මෙන්න මේවට අපි කියනවා ගනුදෙනු කියලා. ඕකට උදාහරණ. හරිනේ. ඒ වගේම තමයි අපි ගිණුම්කරණයේදී සාකච්ඡා කරන්නේ ගිණුම්කරණයේදී භාවිතා කරන්නේ මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු විතරයි. මුදලින් මනින්න බැරි ගනුදෙනු ගිණුම්කරණයේදී අපි භාවිතා කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දැන් උදාහරණයක් රුපියල් 50000ක බැංකුවෙන් ණයක් ගැනීම මුදලින් මනින්න පුළුවන් ගනුදෙනුවක්. ඒක අපි ව්‍යාපාරයේ පොත්වල සටහන් කරනවා.
තව ගනුදෙනු වර්ගයක් තියෙනවා මුදලින් මනින්න බෑ. මුදලින් මැනිය නොහැකි. ව්‍යාපාරයට දක්ෂ කළමනාකරුවෙක් මදවා ගැනීම මුදලින් මනින්න බෑ. ඒක අපි ගිණුම්කරණයේදී භාවිතා කරන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. ගිණුම්කරණයේදී අපි භාවිතා කරන්නේ මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු විතරයි. මුදලින් මනින්න බැරි ගනුදෙනු ගිණුම්කරණයේදී අපි යොදාගන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට මතක තියාගන්න ඕන කාරණාවක් ඒක විභාගෙදී ඔක පටලවනවා. ඔබ නිවැරදි ලෙස තෝරගත්තොත් පමණයි ඔබට ඒ නිවැරදි ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරනවා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු. දැන් අපි දන්නවා ව්‍යාපාරයක බැංකු ණය ගන්න රුපියල් 50000ක ව්‍යාපාරය අධික රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවනවා. රුපියල් 30000ක භාණ්ඩ මිලදී ගන්නවා. රුපියල් 40000ක භාණ්ඩ විකුණනවා. මේවා අපි සලකනවා ගනුදෙනු කියලා. ඊට අතිරේකව ඔබ මේක ටිකක් අර ඉස්සරහදී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔය කියන ගනුදෙනු වලට ඔය කියන සම්පත් හුවමාරු වීමට අතිරේකව අපි සමහර සිදුවීම් අපි ගනුදෙනු ලෙස හඳුන්වනවා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ වගේ දෙයක්. ව්‍යාපාරේ තිබිච්ච භාණ්ඩ තොගයක් විනාශ වෙනවා. ව්‍යාපාරේ තිබිච්ච භාණ්ඩ තොගයක් ගිනිගෙන විනාශ වෙනවා. අපි ඒකත් ගනුදෙනුවක් ලෙස සලකනවා. ඒ වගේම තමයි ව්‍යාපාරේ හිටපු ණයගැතියෙක් අපේ ව්‍යාපාරයට සල්ලි ගෙවන්න තිබ්බා. එයා ණයගැතියා මැරෙනවා. එතකොට මේ මුදල ලැබෙන්නේ නැහැ. අපි එතකොට මේ මුදල සලකන්නේ බොල් ණය. බොල් ණය කියන්නේ ඉස්සරහ අපි ඉගෙන ගන්නවා ව්‍යාපාරයක ණයගැතියන්ගෙන් ස්ථීර වශයෙන්ම ලැබෙන්නේ නැති ණය. ෂුවර් එකටම ලැබෙන්නේ නැහැ. අන්න ඒ ණයට අපි කියනවා බොල් ණය කියලා. එතකොට අන්න ඒ වගේ සිදුවීමුත් අපිට ගනුදෙනු ලෙස සලකන්න පුළුවන්. ඒ වගේ සිදුවීමුත් අපිට ගනුදෙනු ලෙස සලකන්න පුළුවන්. ඉතින් අද අපි සාකච්ඡා කරේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයේ විෂය ගිණුම් කරන හැඳින්වීම කියන හතරවෙනි පාඩම. මේ පාඩමේ මුල් කොටස අපි සාකච්ඡා කරා. ඉතින් ඔබට පුළුවන් වෙනවා මේ කොටසේ මම මේ දෙන ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සපයන්න. ඔබ අනිවාර්යෙන් මේක ලියන්න කොලයක් අරගෙන මේක ලියා ගන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ගිණුම්කරණයේ පියා නම් කරන්න. ගිණුම්කරණයේ පියා නම් කරන්න. ගිණුම්කරණයේ පියා නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නය ගිණුම්කරණය යනු කුමක්ද? ගිණුම්කරණය යනු කුමක්ද? ගිණුම්කරණය යනු කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය මූල්‍ය ගිණුම්කරණය යනු කුමක්ද? මූල්‍ය නැත්නම් මූල්‍යමය ගිණුම්කරණය යනු කුමක්ද? මූල්‍ය නැත්නම් මූල්‍යමය ගිණුම්කරණය යනු කුමක්ද? ඊළඟ ප්‍රශ්නය ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ඊළඟ ප්‍රශ්නය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කුමක්ද? ඊළඟ ප්‍රශ්නය ගිණුම්කරණයේ උප අරමුණු හතරක් සඳහන් කරන්න. 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 ඊළඟ ප්‍රශ්නය මූල්‍ය ප්‍රකාශනවල පදනම කුමක්ද? මූල්‍ය ප්‍රකාශනවල පදනම කුමක්ද? මූල්‍ය ප්‍රකාශනවල පදනම කුමක්ද? ඊළඟ අපි ප්‍රශ්නයට යනවා ගනුදෙනුවක් යනු කුමක්ද? ගනුදෙනුවක් යනු කුමක්ද? උදාහරණ ලියන්න. ගනුදෙනුවක් යනු කුමක්ද? උදාහරණ ලියන්න. හරි. ඔය තමයි ඔබ